හරි ඉක්මනට සම්බන්ධයෙන් අකිල ඉන්නවා. අකිල ඉන්නවා. right ඉක්මනට සම්බන්ධයෙන් සපුණි ඉතියා නේද මම හිතුවේ නෑ කියලා. right ඉක්මනට සම්බන්ධයෙන් right. ඉක්මනට හරි ප්‍රශ්නයක් නේ මේව දැක්කනේ. ඉක්මනට සම්බන්ධයෙන් ශනේෂ් මාදන් කවිසා හිරුනේ ගිහිල්ලා දැන් නැහැ. හිරුනේ නෑ ඉස්සලා ආයි පොඩ්ඩක් කියදෙන කියලා දැන් නෑ හිරුනේ බඩගිනි හැදෙන්න යන්න ඇති. එකයි දැන් කාමාර ළඟයිනේ. අකිල හිරුනේ ගිහිල්ලාද කණ්ඩ ගිහිල්ලාද? ඈ හිරුනේ කණ්ඩ ගිහිල්ලාද අකිල? කෝෂිලත් නෑ. දන්නේ නෑ සර්. ඉතින් එනට කතා කරන්නේ අකිල නෑ. අකිල මේ හිරුනේ නෑ. කෝෂිලත් නෑ. උන් බඩගිනි සැනින්තරේ. එයාට උතර බඩගිනි හැදෙනවා සැනින්තරේ. ගිහිල්ලාද? හිරුනෙත් නෑ කෝෂිලත් නෑ. පියෝම හිටියා. සාරොන්‍යා ඉන්නවා. ඉක්කොන්ට එන්න මිස්සලා ඉන්න මම මේ පොඩ්ඩක් එනකන් ඉන්නේ මේ. කන්නේ යන්නේ නැති ආව කියන්නේ. කෑම යන්න ඇති. කෑම දැක්කම ටිකක් පිස්සු බල්ලෝ වගේ. නේ? කෑම දැක්කම නිකන් පිස්සු ඇදුනා වගේ. කෝෂිලාට ඉරුන්ට එහෙම කෑම දැක්කම පිස්සු ඇදලා ඉන්නේ නිකන්. කෑම හොයාගෙන යන්න ඇති. අර ඉතින් මේ කෑම නම් දිරවන්නේ නැහැ මොනොත් එහෙම. එයා එක දෙක කියන්න පුළුවන්ද? මගේ ෆෝන් එක ඩේට් එක තමයි පුතා. එක දෙක කියන්න පුළුවන්ද? හරි. එක තමයි ස්පටික කරන. මම මැකුවත් එක්ක පුතා. දැන් ධාතු කැටයක් කියන්නේ ඝනක කැඩ. ධාතු කැටේ කියන්නේ ඝනක කැඩ. ඒත් ස්පටික කියන්නේ ඒ ධාතු කැඩ ඝනක කැඩක ජ්‍යාමිතික හැඩ තියෙනවා. මේ මූණට සමතලාකාරයි. එලා ස්පටික කියන්නේ අපි සාමාන්‍යයෙන් කැට කියලා කිව්වට නියම උත්තරේ ඒක නෙමෙයි අපි නිකන් කියනවා කැටයක් තමයි. හැබැයි සමතල මූණත් සහිත ජ්‍යාමිතික හැඩ ඇති ඝන වස්තු. ඒක තමයි ලියන්න ඕනේ. සමතල මූණත් සහිත ජ්‍යාමිතික හැඩ තියෙන ඝන වස්තු තමයි ස්පටික කියන්නේ. හයි. එතකොට ස්පටිකීකරණය කියන්නේ එහෙම ස්පටික වෙන් කරගන්නේ. ඔක විද්‍යාගාරය තමයි එහෙම ස්පටික වෙන් කරගන්නේ නියම ස්පටික ලබා ගන්න. දැන් අපි ලුණු කැට මුහුදු ජලයෙන් වෙන් කර ගන්නකොට මේ නියම ජ්‍යාමිතික හැඩ තියෙන ඝනක හැඩ දේව නැහැනේ. විද්‍යාගාරවල තමයි ඒක හරියට කරන්නේ. හරි. නමුත් මේ ලුණු කැටේ ජ්‍යාමිතික හැඩ තියෙන ස්පටික ඇති තියෙනවා. ඒවා පේන්නේ නැහැ. ඒකට ස්පටිකීකරණය කියන්නේ යම් ඝනයක් කියන්නේ ස්පටික බවට පත් වෙන්න පුළුවන්. ද්‍රව්‍යයක් නැත්නම් යම් ද්‍රාවණයක ඝන ද්‍රව්‍යයක් බවට පත් වෙන්න පුළුවන්. ද්‍රව්‍යයක් දිය වෙලා තියෙනවා නම් උත්තරේ මං කියනනම් ආගෙන ඉන්න පුතාට. යම් ද්‍රාවණයක ඝන ද්‍රව්‍යයක් බවට පත් වෙන්න පුළුවන් දෙයක් දිය වෙලා තියෙනවා නම් ඒකේ සාන්ද්‍රය වැඩි කරලා ස්පටික වෙන් කරගන්න එක. සාන්ද්‍රය වැඩි කර ස්පටික වෙන් කර ගැනීම තමයි අපි ස්පටිකීකරණය කියන්නේ. යම් ද්‍රාවණයක ඝන ද්‍රව්‍යයක් බවට පත් විය හැකි ද්‍රව්‍යයක් ද්‍රාවණගතව පවතින විට එම ද්‍රාවණයේ සාන්ද්‍රය වැඩි කර එම ඝන ද්‍රව්‍ය වෙන් කර ගන්නවා. right. නබන මං කෝය ජලය
යම් ප්‍රමාණයක් ගන්න. ඒකේ ලුණු ගහදී එකක් දෙකක් තුනක් දිය කරන්න උෂ්ණත්වය වැඩි කරන්න එපා. කොහොම දිය කරන් යනකොට එක අවස්ථාවක් වෙනවා තව ලුණු දිය වෙන්නේ නැහැ. කොච්චර තව ලුණු දිය කරලා කලවම් කරා දිය වෙන්නේ නැහැ ලුණු. ඒ දිය කරන ඒවා දාන ලුණු එහෙම කුඩු වශයෙන් කැට වශයෙන් ඉතුරු වෙනවා. සන්තෘප්තයි. ඔබ බබුල් ගේකට ගිහලා ෆුල් ටැංක් කාලාව තව කොච්චර රස කැම තිබුත් ඔබට කන්න බෑ. ඔබේ ආමාශය ප්‍රසාරණය වෙන්නේ නැහැ. සන්තෘප්තයි. බලන්න යම් උෂ්ණත්වයකදී යම් ද්‍රව්‍යයක් ද්‍රාවණගත වී පැතික උපරිම සංයුතියක් පවතී. දැන් බලන්න මෙහෙම නිකන් කියවලා ඔබට වැටෙන්නේ නැහනේ. ඒ නිසානේ අර කතන්දර කියන්නේ මෙවැනි ද්‍රාවණයම ද්‍රව්‍යයෙන් සන්තුෂ්තව ඇතැයි කියලා දිය. දැන් ඔබ කාලකෙන් ආයෙනම් අපි කන්න බෑ මම හොඳට කාලේ සන්තුෂ්තයි. මෙම සන්තුෂ්ත ද්‍රාවණ වාෂ්පීකරණය කළ විට ආඳ කතරක් කළා වාස කරපුවා. ද්‍රාවකේ පමණක් වාෂ්පී යනවා. දැන් අර ලුණු දිය වෙලා තියෙන වතුරේ දිය වෙලා තියෙන කොල්ලා ලුණු කැට දිය වෙලා තියෙන ලුණු ද්‍රාවණේ රත් කරපුවම වතුර විතරේ වාෂ්ප වෙනවා. ද්‍රාවකේ පමණක් වාෂ්ප යන අතර. යන නිසා ද්‍රාවණය තුලම ද්‍රව්‍යයේ සාන්ද්‍රණය තවදුරටත් වැඩි වෙක. වතුර දැන් හොද්ද හදනකොට අපි කිරි හොද්ද පරිප්පු හොද්ද හදනකොට ඉස්සලා වතුර ආරමේ දාන්නේ තියෙන්නේ. එතකොට කහ දාලා පරිප්පු දාලා පොල් කිරි දාලා රත් කරනකොට වතුර වාෂ්ප වෙනවා. පරිප්පුවට වාෂ්ප වෙන්නේ නැහැ. එතකොට වතුර වාෂ්ප වෙනකොට බොර වෙනවා. උකු වෙනවා. ද්‍රාවණිත වෙන ද්‍රව්‍යයේ සාන්ද්‍රය කියනවන්න උකු ගතිය වැඩි සාන්ද්‍රය වැඩි වෙනවා. මේදී ද්‍රාවණගත ප්‍රත්‍යයකි තවතම සාන්ද්‍රය වැඩි වෙන්න ද්‍රාවණගත ප්‍රත්‍යයක උපරිම ද්‍රාව්‍ය සාන්ද්‍රය ඉක්මවන විට ද්‍රාව්‍ය ස්පටිකයේ සාදමින් ද්‍රාවණින් රත් වෙක. ඒ තවතම වතුර වාෂ්පෙන්න අර කැට ද්‍රාවණින් වෙන වෙලා අයින් වෙනවා. අන්න ස්පටික ලැබෙනවා. එනිසා පරිස්සමෙන් පරිහරණය කරන්න. අන්තිම තිත බලන්න. මේදී ද්‍රාවණගත ප්‍රත්‍යයකී උපරිම ද්‍රාව්‍ය සාන්ද්‍රණය අර දිය වෙච්ච එක. ඉක්මවන විට ද්‍රාව්‍ය ස්පටික සාදමින් ද්‍රාවණයෙන් ඉවත් වේ. රයිට්. හොඳයි. ද්‍රාවණයකින් ස්පටික ලබා ගත හැකි ක්‍රම මොනවාද? අනේ මේ හොඳට පාඩම් කරන්න. ඉතින් අර ආවර්තනීය මතක නැහැ, ආවර්තිතාව මතක නැහැ. රමිරුවා වෙන දේවල් දානවා. මේ ස්පටික කරේක මතක නැහැ. මනුල්ල පේන්නත් නැහැ. කෝසිලා කණ්ඩ ගිහිල්ලා ඉතින් නාන්න ගිහිල්ලා මුකුත් නැහැ. ඉතින් දැන් වලින් පාඩම් ගන්නවා. ස්පටික ලබා ගැති ක්‍රම. සම්තුප්ත ද්‍රාවණයේ සිසිල් කිරීමෙන් නෝ සෙමින වාෂ්ප කිරීමෙන් දැක්කද? අර තවදුරටත් ඒ ද්‍රාවකයේ එම ඝන ද්‍රව්‍ය දිය කරන්න බැරි අවස්ථාව සම්තෘප්ත ද්‍රාවණය. ඉතින් වැදගත් නේ. නැත්නම් නිකන් ලියන්න එපා සිසිල් කිරීමෙන් නෝ සෙමින් වාෂ්ප කිරීම කියලා. සන්තෘප්ත වෙන්න ඕනේ. යටින් ඉරි ගහ ගන්න සන්තෘප්ත. හරි. දෙවෙනි කාරණය මිලීන මේක වියන්න වී. විලීන ද්‍රව්‍ය ඝන වීමට හැරවීම. විලීන ද්‍රව්‍ය රත් කළා දිය කරපු එක තමයි විලීන කියන්නේ. ඔබට ආමතක නම් දන්නේ නැත්නම් විලීන පොඩි එකක් ගාලා රත් කළා දිය කරන. දැන් දුනු දිය කරන්න පුළුවන් ක්‍රම දෙකනේ. එකක් රත් කළා දිය කරනවා. සීනිත් පුළුවන් ඒ වගේ. ග්ලූකෝස් පුළුවන්. නැත්නම් ජලයේ දිය කරනවා. මෙතන රත් කරපු එක ඝන වීමට හැරීමේ. රයිට්. ඊළඟට ස්පටිකීකරණ භාවිත කරන කර්මාන්ත. ස්පටිකීකරණය භාවිත කරන කර්මාන්ත. ඉතින් මේ වහනවා කිරීමයි. ලුණු ලේවා වල මුහුදු ජලයෙන් ලුණු වෙන් කර ගන්න එක. සූර්ය තාපයේ බාෂ්ප කරලා නේ. රයිට්. විස වලින් සීන් නිපදනවා. රයිට්. දැන් හරිනේ. දෙනවා නේද? ඒවා උගන්නන්න තියෙන අපහසු. නිකන් ගියවන්න යන්න පුළුවන් ඉතින්. ඉතින් මෙහෙම කිව්වත් නිකන් කිව්වත් දෙකම සමානයි නේ. කෑව සමාන නොකෑව වගේ. මෙහෙම කිව්වත් එකයි නොකිව්වත් එකයි. දෙකම එකයි. දෙකම කොහොම කිව්ව මතක නැහැ. ඒ කියන්නේ මොකද? අර ඔන්ලයින් පාන්ති.
ගණිත පන්තිය, මේ සිංහල පන්තිය, මේ ඉතිහාස පන්තිය. දැන් කෝසිලා මේකේ භාගයක් කියලා තව තැනකට ගිහිල්ලා ඇති. මේකේ ඉඳලා භාගයක් තව එකකට ගිහිල්ලා. ඉතින් මේ දැනින්තරේ කඩි යනවා. කිසියක් මතක හිටින්නේ නැහැ. ඒක තමයි පස්සේ තියෙන්නේ. අකණ්ඩ සම්බන්ධයක් නැහැ. අර දැන් සමහර ළමයි ඉන්නවා අයියෝ හරි සන්තෝෂයෙන්ම කියන්නේ ළමයි ගැන. මං ආපුවම කියනවා ඒගොල්ල අක්කලත් මගේ ගෙනාදී අක්කලත් අද ඉන්නේ වෛද්‍ය විද්‍යාලේ. මං අහනවා මේ ඇයි මේ නංගි දැන් 11 පන්ති විතරයි නේ 10 පන්ති ආවේ නැන්නේ. නැසති මම ආවෙත් සගේ විද්‍යා පන්තියේ 10 11 හැදිනේ. ආත්තද? ඔව් සර් මං 10 ආවේ නැන්නේ. ආව් නේ. ඒතර අනිත් පන්තිකේ නෑ සර් මං කිසි පන්තිකට ගියේ නෑ. ආ? නෑ මං අහනවා සිංහල වලට නෑ සර්. වාණිජ්‍ය නෑ සර් ඉතිහාස නෑ. ඒවයි නම්. ඉස්කෝලේ ගන්න යසා පොත බැලුවා. මේ අය බලන්නකෝ. හරි ගණන් පන්ති මේ ඔන්ලයින් පන්ති මේ නිර්මාන්ති ඒත් බෑ. ඒත් බෑ. ඒ කියන්නේ නිකන් බොරු වැඩවලට යනවා. බොරු වලට ආයන් සිංහල පන්ති අම්මෝ වරසගේ සිංහල පන්ති යන්න ඕනේ. අර ළමයි පොත බලන් කරනවා. අරයාගේ නංගිත් එහෙමයි. ඒ නම අරන් පාස් වුණා ගිය අවුරුද්දේ. මේ ළමයි ඉගෙන ගන්නවට වඩා නිකන් බොරුවට පන්ති වලට දුනා හැමේ. නිකන් වියදම් කරනවා. මම ඉගෙන ගත්තදී හරියට පරිහරණය කරන්නේ නැහැ. මම මේ විද්‍යාව ගැන විශේෂයෙන් කිව්වේ ඇයි එහෙම පහසුවෙන් ගන්න පුළුවන් එකක් නොවන නිසායි. ගණිතයේ මේට වඩා පහසුයි. ඔබ දන්නවනේ ගණිතයේ මේ ප්‍රශ්න එනවා අනිවාර්යෙන් කියලා. අනිවාර්යෙන් ප්‍රස්තාරයක් එනවා. අනික කුලක සම්බයිත අනිවාර්යෙන් එනවා. ඒ අනිවාර්යෙන් එනවා. ශ්‍රේණි ගණන් අනිවාර්යෙන්. මේකේ කොහොමද දන්නේ අනිවාර්යෙන් එනවා නැද්ද කියලා? දන්නේ නැහැ. අපි දන්නේ මොන පාඩමෙන් අහයිද කියලා. එකම එක පාඩම තමයි දන්නේ. විභගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ දෙනවා අන්තිම ජෛව ගෝල පාඩමෙන්. ඒක පෙරිය ලොකු පාඩමක්. ඉහෙරින් අනිත් පාඩම් කොයිතනින් කොහොමද දානවද දන්නේ නැහැ. ඒ නිසා මේවා මතක තියාගන්න. ජීවන දේවල් උඩුවට ගන්න. භාගයට භාග ඉන්නවා භාගයක් ඉන්නවා යනවා භාගයක් ඉන්නවා යනවා. හරි. දැන් තරේ බලනවා දැන් ඊට පස්සේ දිගටම ඉන්නේ නැත්තම් හිරුණිගේ අම්මට කියලා හිරුණි අයින් කරගන්න කියනවා. කෝෂිලාව එකකින් අයින් කරනවා අම්මා ගෝලයා වුණාට. එකකින් අයින් කරනවා මේ තනින් තරින් එනවනම්. දැන් ඉන්නවනම් මට දාන්න ඕනේ. වාම අයින් කර ලින්ක් එකෙන් අයින් කරනවා මං. බොරුවට දායනවා මට පෙන්නලා අර ටැටු එක යනවා යා. වාම අයින් කරන එකතරයි මං කරන්නේ. ඔයාලා වල ඉන්නවද නැද්ද කියලා. ඊට පස්සේ තේරෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ මම ගන්න තේරෙන්නේ නැහැ කියනවා. අර මේක එච්චරයි කරන්නේ. මනෝලේ ඉන්නවද? මනෝලේ ඉන්නවද? හරි රයිට්. පුනස්පටිකීකරණය දැන් බලන්න දරුවා මේ වචන පුනස්පටිකීකරණය බලන්නකෝ. රමිල් බුද්ධ ආගමේ මොකද පුනරුත්පත්තිය කියන්නේ? මොකද පුනරුත්පත්තිය කියන්නේ? ඔව් නැවත අපි රමිලු දාන්නේ නැහැ රවින්ද දාන්නේ නැවත ඉපදිනවා. නැවත ඉපදීමා. ඔව්. පුනර් කියන්නේ නැවත කියන එක. උත්පත්ති කියන්නේ ඉපදීම. නැවත ඉපදිනවා. ඔව්. මරණය ඉපදිනවා. ගිය භවයන් වල ආත්මවල මම මොකෙද දන්නේ. මම මැරලා ගිහලා මොකෙක් වෙයිද දන්නේ. මේ ආත්මේ මම ඔබට ඔබේ ගුරුවරයා. ගියාත්මේ ඔබේ කවුද කියලා මම දන්නේ නැහැ. ඊළඟට කවුද දන්නේ නැහැ. ජීවිතේ හැටි යන තමයි. දැන් මම මේ වචනේ කියන්නේ මොකද්ද? පුනස්පටිකීකරණය දැකලා. පුනස් අර පුනරුත්පත්තියෙන් එන මේ වචනේ පුනස් ස්පටිකීකරණය. දැකලා. එහෙනම් මොකද්ද මේ වචනේ තේරුම?
දැකද? පුනර් උප්පත්තිය. පුනර් කියන්නේ නැවත. උප්පත්ති කියන්නේ ඉපදීම. එහෙම හිතන්න. එහෙම නැතු මෙහෙම ඔය ආකාරවම කටපාඩම් කළා මේක බෝරින්. මම එදිනදා සංසිද්ධිය ඔබට ගොඩක් කියනවා නේද? ඒව ඔළුවේ ධාරණය කරගන්න. හොඳට ඔළුවේ ධාරණය කරගන්න. පුනස් ස්පටිකීකරණය. ඔක තමයි පුනර් ඒකමයි. ඒ කියන්නේ පුනස් ස්පටිකීකරණය නැවත මොකද නැවත කට කැට කිරීම. නැවත කැට කිරීම. එහෙනම් ස්පටික ලබා ගන්න එක. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මෙහෙම හිතන්නකෝ. ඒ වචනේ මම කියනවා තේරුම් කියලා දැන් නැවත උකට පැහැදිලි කරනවා. දැන් පුනරුත්පත්තියනේ කොහමද මේ ඉන්න එකෙක් මැරෙන්නේ ආයෙ ඉපදින්නේ? මේ ඉන්න කෙනෙක් මැරලා ආයෙ ඉපදෙනවා. ඒ වගේ පුනස්පටිකීකරණය කියන්නේ දැන් මේ ඉන්න අපි පුළුවන් තරම් පව් කරනවා. අන්තිම ටිකේ පින් කරනවා. ඇයි? ඊළඟ ආත්මවල හොඳ එකෙක් වෙලා ඉපදින්න. දැන් ඉන්න අපි පුළුවන් තරම් පව් කරලා තරුණ කාලේ ඊට පස්සේ මැරෙන්න ලඟ වුණාම පින් කරනවා. ඊළඟ ආත්මවල හොඳ තැනක ඉපදින්න. දැන් මම මේ කිව්වේ මොකද කියලා ඔබ හිතන්න ඕනේ. නැත්තම් මට තියෙන අමාරුව නෙමෙයි මේ එදිනදා ජීවිතේ. ඔය යම් ගණයක් අසුද්ධයි ඒක. දැන් පව් කරා වගේ. ඉතින් අසුද්ධ එකෙන් අපි පිරිසිදු ස්පටික ලබා ගන්න ඕනේ. ඒ වගේම ඉන්න පව් කරපු එක දැන් පවෙන් මිදලා ඊළඟ ආත්මේ හොඳ තැනකට එන්න ඕනේ. ඒක තමයි පින් කරන්නේ. ඒ වගේ මේ ස්පටික අසුද්ධයි. ස්පටික අසුද්ධයි. ඒක සුදුසු ද්‍රාවකයක දිය කරනවා. ඊට පස්සේ ස්පටික ලබා ගන්නවා. පිරිසිදු ඒව ලබා ගන්නවා දැක්ක. ඒක ඔබේ ගැළපෙන්න හොඳට තේරුම් ගන්න. ඉන්නේ මිනිස්සු පව් කරනවා. අසුද්ධ ස්පටික වගේ. ඊට පස්සේ එයා පින් කරනවා. අර ස්පටිකේ සුදුසු ද්‍රාවකයක දිය කරනවා වගේ. ඊට පස්සේ දිය කළා අපිට ස්පටික ලබා ගන්නවා. පිරිසිදු ඒවා. ඊට පස්සේ පින් කරලා හොඳ ආත්ම එකක් ලබා ගන්න උත්සාහ කරනවා. එහෙනම් දරුවෝ පුනස්පටිකීකරණය කියන්නේ ස්පටික රූපී අසුද්ධ එකක්. ඝණයක් වෙනවා අසුද්ධයි. ඉතින් අපි එහෙම ලියන්නේ නැහැ මේ ඝණයක් වෙනවා අසුද්ධයි. ඊය විද්‍යාව නෙමෙයිනේ. නියම විද්‍යාව වචන තියෙනවා. ස්පටික රූපී. ඒ කියන්නේ අර ජාන්ත්‍රික ඇට තියෙන ඝන වස්තු. අසුද්ධ ඝන ද්‍රව්‍යකින්. හරි. සුදුසු ද්‍රාවණයක දුය කරලා ද්‍රාවණගත කරලා යලිත් ස්පටික බවට පත් කරන තමයි පුනස්පටිකීකරණය කියන්නේ. ලියන්න. ස්පටික රූපී ස්පටික රූපී අසුද්ධ ඝන ද්‍රව්‍ය. අසුද්ධ ඝන ද්‍රව්‍ය. සුදුසු ද්‍රාවණයක ද්‍රාවණගත කරලා යලිත් ස්පටික ලබා ගැනීමයි. යලිත් ස්පටික බවට පත් කර ගැනීමයි. right then ඔබ මේක කටපාඩම් කරොත් දරුවෝ හරි වෙහෙසක් දරන්න වෙනවා. ඔබ වෙහෙසක් දරන්න වෙනවා මේ කටපාඩම් කරොත්. ඒක තමයි මම අර එදිනදා සංසිද්ධි කියන්නේ. අපි දැන් ඉන්න මිනිස්සු අපිරිසුදුයි කියන්නේ පව් කරනවා.
ඊට පස්සේ දන්නවා පව් කරන යමියා දන්නවා මේ මම පව් කරන්නේ කියලා. ඊට පස්සේ මැරිලා ඌ ඉපදින්නේ මොකෙක් වෙලාද කියලා දන්නවා. ඒ නිසා ඒක නැති කරන්න ඌ පින් කරනවා. ආන්නේ වගේ තමයි පුනස්පටිකරණය. දැන් අපිට පිස්සුවටද ස්පටික රූපී එකක් ආයි දියකල් ආයි ස්පටික බා ගන්න අපිට පිස්සුද? කැටබසින් තියෙන ස්පටික මේ ආයි මොකටද අපි දියකල් ආයි ගන්නෙ? ආන්නේ තේරුම් ගන්න ඕනේ. එහෙනම් අර අසුද්ධ ස්පටිකය සුදුසු ද්‍රාවණයක ද්‍රාවණගත කළා. යලිත් ස්පටික ලබා ගන්න එක තමයි පුනස්පටිකරණය. මම මට පැහැදිලි කරන්න විතරේ පුළුවන්. මට මතකෙ දෙන්න බෑ. මතකෙ ගන්න හැටි කියලා දෙන්න පුළුවන්. right. ඔන්න ක්‍රමය බලන්න. අර අසුද්ධ ස්පටිකය උණු ද්‍රාවණයක තුල සම්තෘප්ත වෙන කුරු දිය කරන්න ඕනේ. එතකොට අර උණු ද්‍රාවකය යම් උෂ්ණතක තියෙන එකක අර අසුද්ධ ස්පටිකේ ටික ටික එකතු කරලා ඊට වඩා තව දුරටත් දිය කරන්න බැරි වෙනකන් දිය කර ගන්නවා. එම උණු ද්‍රාවණය පෙරන්න ඕනේ. right. ඒකට අපේරන්නේ මොකටද? අන්න දැන් අපද්‍රව්‍යයෙන් වුණා දැක්කද? ලැබෙන පෙරණේ සිසිල් කරන්න ඕනේ. අර පෙරණේ සිසිල් කරනවා. නැවත පෙරනවා. සිසිල් කරනකොට ඔබ දන්නවා අර උෂ්ණත්වය අඩු වෙවි යනකොට අර දිය වෙලා තියෙන ස්පටික එකෙන් අයින් වෙනවා ඒක අවස්ථාවක. රත් කළ වාෂ්ප කරනකොටත් එක අවස්ථාවක වෙනවා උකු වෙන්න ද්‍රවයේ වාෂ්පෙන්න ස්පටිකයේ දියරෙන් බැම් වෙනවා. මේ සිසිල් ක්‍රීමේදීත් වෙන්නේ ඒක තමයි. වෙන් වෙනවා. අන්න වෙන් වුණාම මොකද කරන්නේ? ආයි පෙරනවා. පෙරහනේ ස්පටික රැඳිනවා. බම් එකල තියෙනවා. විශ්වවිද්‍යාල මට්ටමේ විද්‍යාගාරේ කරලා තියෙනවා. උපාධි වලදී මේ යන්තම් ඔබට උගන්වනවා. ඒකෙදි කරන ක්‍රියා රාශිය ඔබට උගන්වන්නේ නැහැ. ඔබට පිස්සු හැදෙනවා ඒකට. දැන් පැහැදිලි ඔබට. දැකද? පුනස්පටිකරණය බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ කියන්නේ අර ස්පටික හැඩ තියෙන ඝණය සුදුසු ද්‍රාවණයක දිය කරලා ආයි ස්පටික ලබාගෙන ඒ ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වෙන්නේ පිරිසිදු ස්පටික ලබා ගන්නවා. දැන් පිරිසිදු ස්පටික ලබා ගැනීම. දෙක ස්පටික රූපී නියම ස්පටික රූපී ස්පටික ලබා ගන්න. ඉස්සෙල් එක තරම් ස්පටික රූපී නැත්නම් නියම ස්පටික රූපී ස්පටික ලබා ගන්න. right. තුන්වෙනි කාරණය වර්ගයෙන් උසස් ස්පටික ලබා ගන්නවා. කොහොම වර්ගයෙන් උසස් ස්පටික ලබා ගන්නවා. right. තව කාර්යය තමයි දෙක කියන්නේ දෙක කිව්වේ ස්පටික රූපී ස්පටික ලබා ගන්නවා. ස්පටික රූපී ස්පටික ලබා ගන්නවා. අනික වර්ගයෙන් උසස් ස්පටික ලබා ගන්නවා. ඊළඟට සමහර සංයෝගවල ගුණ හා විවි අධ්‍යයනයට යොදා ගන්නවා. ඊටමදී යටි ලියන්න. සමහර සංයෝගවල ගුණ විවි හා ගුණ අධ්‍යයනයට ඒකේ හැඩය ගුණ ඉගෙන ගන්න අපි පුනස්පටිකරණ භාවිත කරලා ඉතින් මතක තියාගන්න ඒවා. ඔබට පේනවනේ මේ චුට්ටු ගන්න ගත්ත වෙලාව හරි. right. දැන් ගැටලු දැක්කම මම පැත්තේ ගැටලු දෙකක් තුනක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟට යනවා දැක්කද? ඉතින් මේවා මේ මිස් කර මේ ළමයි ඉගෙන ගන්න දෙනවා නම් කොහොමද මේ ඔබට ඊළඟ දවසේ මම සෙනසුරාදා
හරි සමහර විට ඊට ඉස්සෙල්ලා ඔබට එනවනේ මේ බදාදා හරි ඊට ඉස්සෙල්ලා එනවනේ එතකොට මේකෙත් පුළුවන් තව මැදක් හරි එකක් කරන්න සෑහෙන කරන්න පුළුවන් ලැබී ඉවරෙන්න බෑ ඊට පස්සේ ඔබට පුළුවන් ඊළඟ සතිය තුනට ඉවර කරන්න හරි එක දවසක් මිස් වුණා නේද අර මේ ලයිට් නෑ කරන්න නෑ ඉතින් බෑනේ රයිට් ඔබ බලන්න සම්ප්‍රප්ත කොපසල්පේ ද්‍රාවණයක් දැන් වචනේ තේරෙනවානේ හිරුනේ නෑ හිටියේ නෑනේ කොයිද හිටියේ ආයෙ මං කොහොමද එක කියන්නේ කොයිද හිටියේ එක කියන්නේ පිරිත දිස්පටික ලබා ගන්න අනිත්‍යවට හිටියද දැන් මම කතා කරන හිටියේ නෑනේ දැන් එක කියන්නේ පුනස්පටීකරණය බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන එක එකද කියන්නේ පළවෙනි කාරණේද කියන්න අංක 3 පුනස්පටීකරණය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ඉතින් ඉඳලා තියෙනවා පිරිත දිස්පටික ලබා ගන්න කකා හිටියද කණේ අබ ගහගෙන හිටියද කෝ යාළුවා නැද්ද අද කෝෂිලා නැද්ද හැංගිලා කොහේ හරි ඉන්නවද මට පේනවා ටැටෝ එක පේන්නේ නැද්ද හිරුනි මොකද කියන්නේ ඉන්නවද කියලා නැත්නම් නෑ කියලා දානවා කෝ දන්නේ නෑ සර් හිරුනි කියන්නේ යන්නේ විනෝදෙට එන්නේ මේ දෙන්න විනෝදෙට එන්නේ එක පෙන්නලා යන්න වෙන්න තියෙන්නේ සන්තෘප්ත කොපසල්පේ ද්‍රාවණයක් කියන්නේ සන්තෘප්ත කොපසල්පේ ද්‍රාවණය කියන්නේ ඔබ දන්නවා පල්මානික්කම් කොපසල්පේ යම් වතුර ප්‍රමාණයක් කරන් කොපසල්පේ කැට දිය කළා ආයි දිය කරන්න බැරි තත්ත්වෙට ගන්න ආන්න එකයි සහිත කැකෑරුම් නලයක් බොයිලින් ටියුබ්ස් ටෙස්ට් ටියුබ් එකක්මයි ටිකක් ලොකුයි මේකට මේවා තමයි රත් කරන්නේ ආන්න ඒක තමයි කොපසල්පේ නිල් පාට එක ද්‍රාවණයක් තවදුරටත් මේ කොපසල්පේ දිය කරන්න බෑ ඔබට දී නැත්නම් පාත් දෙකන උපකරණ භාවිත කර කොපසල්පේ ස්පටික ලබා ගන්නේ කෙසේද වාෂ්පීකරණ දීසිය තෙපාවක් මැටි ත්‍රිකෝණය පුනීලය ස්පීතු ලාම්පු අම්මා වාෂ්පීකරණ දීසිය ඔබ මෙන්න මේ වගේ වාෂ්පීකරණ දීසි තියෙනවා හරි අතරා ගන්න මැටි ත්‍රිකෝණය කියන්නේ මෙන්න මේවා එකක් කරුවා ඕන විද්‍යාවක් තියෙනවා මේක අන්නාම හරි මැටි ත්‍රිකෝණය මැටි ත්‍රිකෝණ ඔන්නෝම තියෙනවා හරි පිංගම් මැටි හදලා තියෙන මැටි ත්‍රිකෝණ හරි ගන්න ඕකේ අඳ ගන්න පැත්තකින් තෙපාව කියන්නේ මේ මේක දැන් සිව්පාව කියන්නේ පාද තුනක් තියෙන කන්නේ තෙපාව කියන්නේ පාද තුනයි මේ ස්ටෑන්ඩ් එකේ තියෙන ඉතින් පාද තුනක් තියෙනවා මේකේ වලල්ලක් වෙනවා මේකේ දෙපැත්තේ පාද දෙකයි මේ පැත්තේ එකක් තියෙනවා ඕන පාද තුනයි තෙපාව අඳ ගන්න ඒවා වාෂ්පීකරණ දීසිය මැටි ත්‍රිකෝණේ තෙපාව right ස්පීතු ලාම්පු පුඩිලේ තියෙනවා දැන් කොහොමද මේකෙන් අපි සන්තෘප්ත කොපසල්පේ ද්‍රාවණයෙන් ඔබට කොපසල්පේ කැට ස්පටික ගවා ගන්න කොහොමද උතරහ ගන්න දැන් ස්පීතු ලාම්පුවක් දෙන්න බන්සන්දාගේ පාත්කම් හරි දැන් මේ සාමාන්‍යයෙන් එහෙම දුන්නම කොහොමද කරන්නේ අර සන්තෘප්ත කොපසල්පේ ද්‍රාවණය මේකට දාන්න අර වාෂ්පීකරණ දීසියට. ඒතර මේ මැටි
ත්‍රිකෝණේ මේ තෙපා මත තියලා මේ වාෂ්පීකරණ දේශය මේකේ තියෙනවා කියන. මැටි ත්‍රිකෝණේ මත තියෙනවා. වාෂ්පීකරණ දේශය මැටි ත්‍රිකෝණේ මත තියෙනවා. තියලා තෙපා මත තියලා 1000කින් රත් කරනවා. සෙමෙන් රත් කරනවා. සෙමෙන් රත් කරනවා. බාඩු හුගා රත් කරලා. ඒකට ටික වාෂ්ප වෙනවා. ටික වාෂ්ප වෙනවා. ඊට පස්සේ කරන්නේ ඒක දැන් උකු ඇටි වැඩි වෙනවා. ඊට පස්සේ සිසිල්ෙන් දැරලා පෙරනවා. පෙරුවම පෙරාන් කඩදාසි පාවිච්චි කළාට පෙරාන් කඩදාසි ස්පටික ලබා ගන්න පුළුවන්. ලියන්න පැත්තකින් ඉඳ ගන්න. වාෂ්පීකරණ දේශයට ද්‍රාවණය දමා තිපාව මත මැටි ත්‍රිකෝණේ තබා තිපාව මත මැටි ත්‍රිකෝණේ තබා වාෂ්පීකරණ දේශය මත තබා හරි 1000කින් රත් කරන්න. ද්‍රාවකෙන් රත් කරන්න. ඉන්පසු පෙරන්න. ඉන්පසු පෙරන්න. right ඒකමෙන් පෙරණෙන් අපිට ස්පටික ලබා ගන්න පුළුවන්. right ඊළඟට බලන්න ඔබට අංක 3 බලන්න එහා පැත්තේ 23 පිටුවේ වෙළඳ සැලකින් ලබාගත් කොපර් සල්ෆේට් කැට පල්මානිකම් භාවිත කර ගුණාත්මක භාවයෙන් යුත් කොපර් සල්ෆේට් ස්පටික ලබා ගන්න අන්දම විද්‍යාගාර උපකරණ කියලා තිනවා ලියන්න කියනවා. අපිට කලින්ම කියනවා මතක ඇටියට පුනස්පටිකරණයේ පියවරවල් 22 පිටුවේ යන්නේ 2 ආන්නේ වගේ කරන්නේ කොහොමද? අර වෙනද පොලේ ගත්තේ අසුද්ධ දේවල්. දැන් පිරිසිදු ස්පටික බාන්නේ. එහෙනම් මොනවද අපි කරන්නේ? මම රූල් 4ක් දීලා තියෙනවා. එහෙනම් පළවෙනි එක වෙන්න ඕනේ උණු ජලය තුර සම්තෘප්ත වෙන තුර කොපර් සල්ෆේට් ස්පටික දිය කරන්න ඕනේ. යන්න උණු ජලය යම් පරිමාව තුල උණු ජලය යම් පරිමාව තුල සම්තෘප්ත වෙනතුරු මේ එක රූලක විතරයි ලියන්නේ. සම්තෘප්ත වෙනතුරු කොපර් සල්ෆේට් කැට දිය කරන්න. දිය කරන්න. අන්න ද්‍රාවණගත කරා දැක්කද? හරි. දෙවෙනි රූලේ උඩ රූලේ තිත තියන්න ඉස්සරහින් කතරයක් දාලා මේකේ කතරයක් දාන්න. උණු අවස්ථාවේදී පෙරන්න. උණු අවස්ථාවේදී පෙරන්න. පරාන්තර ලියන්නේ ඒකටම අර අපද්‍රව්‍ය අයින් කරන්නේ ඒ කරන්නේ. උණු අවස්ථාවේදී පෙරුවේ අපද්‍රව්‍ය අයින් කරන්නේ. ඉක්මනින් ලියන්න.
right. තුන්වෙනි අවස්ථාව වෙන්න ඕනේ පෙරණයගෙන සිසිල් කරන්න. පෙරණයගෙන සිසිල් කරන්න. එතකොට අර ස්පටික වෙන් කරනවා. වරහන් තුල ලියන්න එවිට ස්පටික වෙන් වේ. ස්පටික වෙන්නේ. දැන් හරි. පෙරණයගෙන සිසිල් කරපුවම අර ද්‍රාවණයේ තියෙන ස්පටික වෙන්බුණා. අන්තිම කාර්යයෙන් නැවත පෙරන්න. නැවත පෙරන්න. එතකොට අන්න නැවත පෙරුවම අර පෙරහන් කඩදාසිය ස්පටික ඉතුරු වෙනවා. වරහන් තුල පෙරහන් කඩදාසිය ස්පටික ඉතුරු වේ. ඉතාම වැදගත් හරියක් තමයි අන්තිමට අංක මේ 3 තියෙන්නේ පුනස්පටීකරණය සඳහා යොදා ගන්නා ද්‍රාවකයේ යටිකිට ගහ ගන්න. අර අපි කැට දිය කරන්න ගත්ත ද්‍රාවකය. දැන් කොපසල්පේට් නම් ජලය. ඒ වගේ ද්‍රාවකයේ තිබිතු ගුණ බොහොම හොඳට අහගන්න. මේක ඉතාල වැදගත් රතු පාට පෑනෙන් ලියන්න. අපි දැන් ලුණු කැට ගන්න අපිරිසිදු ලුණු කැට වලින් පිරිසිදු ලුණු ස්පටික ගන්න දිය කරන්නේ ජලය. ඒක තමයි ද්‍රාවකයේ තිබිතු ගුණ. ඔතන ඉඳලා තමයි මම ඊළඟ සතිය මතක් කරන්නේ ඉස්සෙල්ලා මේ ටික ලියාගෙන ඉන්න. ද්‍රාවකයේ සමග සංයෝගී ප්‍රතික්‍රියා නොකිරීම. ඉක්මන් ලියන්න. ද්‍රාවකයේ සමග සංයෝගී ප්‍රතික්‍රියා නොකිරීම. ඉක්මන් ලියන්න. තව විනාඩිය 2යි තියෙන්නේ. ද්‍රාවකයේ සමග සංයෝගී ප්‍රතික්‍රියා නොකිරීම. දෙවෙනි එක රත් කරන විට උපරිම ද්‍රාවිතාවක් තිබීම. උපරිම ද්‍රාවිතාවක් තිබීම. අන්තිම එක ඉක්මනට රත් කරන විට උපරිම ද්‍රාවිතාවක් තිබීම. සිසිල් කිරීමේදී අවම ද්‍රාවිතාවක් තිබීම. සිසිල් කරනකොට දීවීම අඩු වෙන්න ඕනේ. ඔබ බදා දෙන්න. right? එන්න නැත්නම් මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබට ප්‍රශ්න වෙන්නේ. සිසිල් කරන විට අවම ද්‍රාවිතාවක් තිබීම. right? අයබෝම් අපි ඊළඟ බදාදා හම්බ වෙමු.